අයිබෝන් පුතේ. මාව ටිකක් අපහැදිලිවද පේන්නේ? ඒ මොකද? හොඳයි පොත් ටික ගන්නකො. මේ අපි අවසානයේ කරලා තියෙන්නේ වර්ණය සහිත ගැලීම් සටහන්. පොත් ටික ගන්නකො අපි අවසානයේ කරලා තියෙන වර්ණය සහිත ගැලීම් සටහන්. දැන් හරි නේද? හරි. අපි අවසානයේට කතා කරලා තියෙන පුතේ මේ වර්ණය සහිත ගැලීම් සටහන් කියන එක. වර්ණය සහිත ගැලීම් සටහනක් කොහොමද වැඩ කරන්නේ? වර්ණය කියලා කියන්නේ තේරීමක්. ඒ කියන්නේ ඔව්ද නැද්ද? අපි යටතෙන් ගණන් කීපයක් කතා කරා. අපි ආපහු ගිය සතියේ කරපු එකත් මතක වෙන්න අලුතින් දාගන්න ගානක්. අලුතින් දාගන්න ගානක්. අලුතින් දාගන්න සංඛ්‍යා මේව දාන්න. ගණිතය සහ ඉතිහාසය යන විෂයෙහි 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 ලකුණු ඇතුළත් කළ පසු ලකුණු ඇතුළත් කළ පසු ලකුණු ඇතුළත් කළ පසු එම ලකුණු
50 හෝ 50ට වඩා වැඩි නම් එම ලකුණු 50 හෝ 50ට වඩා වැඩි නම් පාස් ලෙසද එම ලකුණු 50 හෝ 50ට වඩා වැඩි නම් පාස් ලෙසද 50ට වඩා අඩු නම් අඩු නම් ෆේල් ලෙසද 50ට වඩා අඩු නම් ෆේල් ලෙසද ප්‍රතිදානය කිරීමට අදාළ රූප අවුලක් නෑ නේද මම මේ මගේ ෆෝන් එකෙන් බලන එක මගේ නේ පැහැදිලිව පේනවා ප්‍රතිදානය කිරීමට අදාළ ගැලීම් සටහන නිර්මාණය කරන්න ප්‍රතිදානය කිරීමට අදාළ ගැලීම් සටහන නිර්මාණය කරන්න හොඳයි කොහොමද පටන් ගන්නෙ දැන් අද මාපු කෙනෙක් ඉන්නවා නම් මම ආයෙ කියනවා මේ උගන්වන එක තේරෙන්නේ නැහැ. හරිද? ඔයාලගේ group වලට දාලා තියෙනවා Pascal seminar 1 කියලා videos 10ක් විතර තියෙන කොටසක්. හරිද? අන්න ඒ වීඩියෝ 10න් ඒ වීඩියෝ 10ම බැලුවා නම් ඔයාලට මේක හරියටම තේරෙනවා. يعني මෙතෙක් කල් කරපු කොටස් ටික. හරිද? ඒ නිසා ආදම කෙනෙක් ආව නම් චුට්ටක් උත්සාහ කරන්න තේරුම් ගන්න. නමුත් මට හරියටම කියන්න අමාරුයි තේරෙයිද කියලා. ඒ නිසා හොඳයි බලන්න අනිත් අය කරලා මට chat එකට දාන්න. මේ වාංජලි යොදාන්නේ කියන සැනින් දාලා. Input maths and history xy if x and y if x දාන y බෙදීම දෙක විශාල හේව සමාන 50 yes no pass fail නියමයි. හොඳයි අපි ආරම්භ කරමු. පුතේ ඉස්සෙල්ලා මොකද්ද ගන්නෙ? ඉස්සෙල්ලාම start නේද? ඉස්සෙල්ලාම start. ඔන්න එන start ගත්තා. ඊට පස්සේ පුතේ දැන් මෙතන අහන්නේ ගණිතය සහ ඉතිහාසයේ ලකුණුනේ නේද? ගණනෝයි ඉතිහාසය. ඊට පස්සේ මොකක්ද අපි බලන්නේ? අපි ඉන්පුට් කරනවා ගණිතය සහ ඉතිහාසයේ ලකුණු මොනවා කියලාද? xy කියලා දාන්න ගැටලුවක් නැහැ. ඔයාලට කැමති විශල්‍යයන් දෙකක් තමයි මෙතෙන්ට එන්න ඕන. දැන් අපේ ගානේ තියෙන ගණිතය සහ ඉතිහාසයේ ලකුණු ඇතුළත් කළ පසු එම ලකුණු වල සාමාන්‍ය අගය 50 හෝ 50ට වඩා වැඩි නම් පාස් 50ට වඩා අඩුයි නම් ෆේල් කරන්නනේ. එතකොට අපි ඉස්සෙල්ලාම ඉන්පුට් එකක් දෙන්න ඕන මොනවද? මේ ගණිතය සහ ඉතිහාසයේ ලකුණු. එහෙනම් මම ඇතුළත් කරනවා ඉන්පුට් කරනවා input maths and history mark as xy ඇතුළත් කරා ගණිතය සහ ඉතිහාසයේ ලකුණු පුතේ මොනවා කියලාද? x සහ y කියලා. ඊට පස්සේ අපි මොකද්ද කරන්නේ? මම ඔයාලට ක්‍රම දෙකක් කියලා දුන්නා. හරිද? ක්‍රම දෙකක් කියලා දුන්නා.
ඔයාට ලේසි ක්‍රමයෙන් කරන්න. එක ක්‍රමයක් තමයි අපිට පුළුවන් මොකද්ද? මෙහෙම ඇවරේජ් කියලා එකක් අරගෙන එයාට සමාන කරන්න පුළුවන් x ධන y බෙදීම 2 කියන එක. හරිද? ඊට පස්සේ බලන්න පුළුවන් පුතේ if avg average විශාලයි හෝ සමානද 50ට වැඩිය. මේ එකක්. හරිද? ඊට පස්සේ මම තව එකක් කියලා දුන්නා. ඒ මොකද්ද? ඒ තමයි පුතේ කෙලින්ම if එක දැම්මා. x ධන y බෙදීම 2 විශාලයි හෝ සමානද 50. මම මේ බෝඩ් එකේ ලික් වෙන හින්දා මම මේක යටින් දැම්මේ නැත්නම් මේක එකටම එන්න ඕන. මෙන්න මේ දෙකෙන් එකක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මෙතන තියෙන්නේ ඇවරේජ් එක වෙනම, කියන්නේ ඇවරේජ් එක වෙනමනේ ගණනය කරලා තියෙන්නේ. මෙතන ඇවරේජ් එක වෙනම ගණනය කරලා ඊගාව එකේදී ඇවරේජ් එක විශාලයි හෝ සමානද 50ට කියලා අරගෙන තියෙන්නේ. හරිද? එතකොට මෙතන දෙකක් වෙන්න වැඩ. process එක වෙනම, decision එක වෙනම. හැබැයි මේ අවස්ථාවේදී පුතේ process එක සහ decision කියන අවස්ථා දෙකම එක අවස්ථාවේදී සිද්ධ වෙන්නේ. ඔයාට ලේසි එකක් ඔයා අනුගමනය කරන්න ඒක ගැටලුවක් නැහැ. මම ගන්න පුතේ මම මේ ක්‍රමයට එන්න. AVG දැන් මේ average කියන එක කෙටි කරේ මම AVG කියලා. AVG සමානයි x ධන y බෙදීම 2. ඊට පස්සේ පුතේ දැන් අපි බලනවා if එක දාලා if average කියන කෙනා විශාලයි හෝ සමානද 50ට වැඩිය. if average කියන කෙනා විශාලයි හෝ සමානද 50ට වැඩි. එතකොට පුතේ මේකේ මාර්ගයන් දෙකක් තියෙනවා. yes සහ no. එතකොට මේ average කියන කෙනා 50 හෝ 50ට වඩා වැඩි නම් අපි මොකද්ද කරන්න ඕන? 50 හෝ 50ට වඩා වැඩි නම් පුතේ අපි මොකද්ද display pass වෙන්න ඕන. 50ට වඩා අඩුයි නම් මොකක්ද වෙන්න ඕන? display fail කියන එක. නේද? එහෙනම් no නම් පුතේ මොකද්ද? display fail. yes නම් display pass. හරිද? තව දෙයක් තියෙනවා පුතේ ඒ තමයි මොකද්ද? මෙන්න මෙතනදී දැන් ඔයා average කියන එක AVG කියලා කෙටි කරලානේ ගත්තේ. AVG කියලා කෙටි කරලානේ ගත්තේ. දැන් ඔයා මෙන්න මෙතනදී ඒ කියන්නේ පුතේ decision එක තීරණය ගන්න අවස්ථාවේදී මෙන්න මේ විදිහටම එන්න ඕනේ. ඒ කියනවා මෙතන දාන්න එකම මෙතනින් එන්න ඕන capital simple වත් වෙනස් වෙන්න බෑ. කෙනෙක්ට ප්‍රශ්නයක් ඇයි එහෙම වෙන්න බැරි කියලා. පුතේ දැන් අපි මම ඔයාලට කිව්වේ මේ පාඩමේ තියෙන programming. හරිද? programming පාඩමේ පළවෙනි අදියර තමයි මොකද්ද? අපි දැන් මේ කරන flow chart එක. ඊට පස්සේ පුතේ ඊගාව අදියර ව්‍යාජකේත pseudo code අනිත් එක තමයි පුතේ අවසාන එක මොකද්ද? Pascal ගැන කතා කරන්නේ. ඉතින් අපේ මේකේ අවසාන අරමුණ වෙන්නේ දැන් අපි පුතේ දැන් මේක මේ ගැලීම් සටහනක් නැන්දේ අපේ පොතේ අපි පුතේ මේක කම්පියුටරේට කෝඩ් කරනවා. කම්පියුටරේට කෝඩ් කරාට පස්සේ මොකද වෙන්නේ? අපිට පුළුවන් ගණිතය සහ විද්‍යාව ලකුණු විෂයන් දෙකට ලකුණු ඇතුළත් කරාට පස්සේ කම්පියුටර් එකෙන් අපිට දෙන ප්‍රතිඵලයක් පාස්ද ෆේල්ද කියලා. එතකොට අන්න ඒ විදිහට ප්‍රතිදානය වෙන්න software එක හදන එක තමයි අපි දැන් කරන්නේ. එතකොට ඒකම කියලා නෑ. සාමාන්‍ය සරල software එකක් හදාගන්න පුළුවන් ඔයාලට මේ පාඩමෙන් පස්සේ. ඊට පස්සේ මොකද කරන්නේ? display pass වෙල ඊට පස්සේ start කියලා ආරම්භ කරපු එක stop කියලා ඉවර කරනවා. මෙන්න මේ විදිහට. පැහැදිලි නේද? දාගන්න එනම් මෑව හරි දාගන්න අනිත් ඒවා හදාගන්න. ප්‍රශ්නයක් තිබ්බොත් මට chat box එකට message එකක් දාන්න. ලියන්න තව ගානක් ලියන්න.
ගණිතයේ ඉංග්‍රීසි සහ ගණිතයේ විද්‍යාව ඉංග්‍රීසි යන විෂයන් තුනේ ගණිතයේ විද්‍යාව ඉංග්‍රීසි යන විෂයන් තුනේ ගණිතයේ විද්‍යාව ඉංග්‍රීසි යන විෂයන් තුනේ ලකුණු ඇතුළත් කළ පසු ගණිතයේ විද්‍යාව ඉංග්‍රීසි යන විෂයන් තුනේ ලකුණු ඇතුළත් කළ පසු මෙතන මේ රටාව ඉවරයි ඈ. ඊට පස්සේ අද පුනර්කරණයටත් යන්. අපි රිවිෂන් ක්ලාස් එකේ නම් පුනර්කරණයට ආවා. ගණිතයේ විද්‍යාව ඉංග්‍රීසි යන විෂයන් තුනේ ලකුණු ඇතුළත් කළ පසු ඇතුළත් කළ පසු එම ලකුණු වල පුතේ මේ සාමාන්‍ය අගය. එතකොට වේරියබල් තුනක් එනවා මෙතන. විචල්යන් තුනක් එනවා. ගණිතයේ විද්‍යාව ඉංග්‍රීසි යන විෂයන් තුනේ ලකුණු ඇතුළත් කළ පසු එම ලකුණු වල සාමාන්‍ය අගය එම ලකුණු වල සාමාන්‍ය අගය 50 හෝ 50ට වඩා වැඩි නම් පාස් ලෙසද 50ට වඩා අඩු නම් ෆේල් ලෙසද 50 හෝ 50ට වඩා අඩු නම් පාස් ලෙසද 50ට වඩා අඩු නම් ෆේල් ලෙසද ප්‍රතිදානය කිරීමට අදාළ ගැලීම් සටහන නිර්මාණය කරන්න. හොඳයි. නියමයි. ගණිතයේ විද්‍යාව ඉංග්‍රීසි තුනටම මේ ප්‍රශ්නේ කරේ නෑ. තුනක් කරේ නෑනේ. අද තියෙන සෙනසුරාදා කණ්ඩායම අපේ කාලසටහනට අනුව මේ අනිත් දවස්වල ආවට ගමන්නේ පටලව ගන්න එපා. අංජලි යෝදාන උත්තරේ හරි. අනිත් අය දාන්න chat එකට උත්තර.
පුතේ පැහැදිලිව ඇහෙනව නේද? මම ඉතලා පේන එක දැන් පේන එකේ පොඩි වෙනසක් තියෙනවද කියලා? හොඳයි උත්තරය ඇවිල්ලා තියෙනවා. කාවින්දා දිල්ෂානි උත්තරේ හරි. ආලෝක හරි. අභිෂේක් හරි. ශක්ති හරි. ජීවක හරි. संदीप हरी දෙහෙන එක වෙනසක් නැහැ නේද? ඔබ අනිත් අය තාම මට
හොඳයි. මේ කට්ටියක මට උත්තර ආවේ නැහැ. දක්ෂිනා හරි. හිරුනි පබසරා සචිනි නවෝදා කට්ටියගේ උත්තරේ හරි. මොකද මේ එකත් එක්කම අද පන්ති ආරම්භ කරන්න චූටි ප්‍රමාදත්වයක් වුණා. මොකද මේ අකුණු ගහලා ට්‍රිප් ඕෆ් වෙලා තෙමිලා වෙන විකාරයක් වෙලා තිබ්බ ඉතින් ඒ ටික යථා තත්ත්වයටපත් කරගෙන මේ තමයි පන්තිය පටන් ගත්තේ. ඔයාලට පාඩුවක් වෙන්නේ නැහැ. මොකද මම ඔයාලට සතියකට දවස් 4ක් විතර කරනවානේ. කියන පාන්දර පන්තිත් එක්ක. ඒ නිසා ඔයාලට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ ඒක. අනිත් එක ඔයාලා සියලු දෙනාම කැමරා ටික ඔන් කරගන්න ඕන. කැමරා ටික ඔන් කරගන්න ඕන. අනිත් දවසේ කැමරා නැති අය ඔන් කරන්නේ නැති ඒවා අයින් කරලා දානවා. නිත්‍යට ඔක්කොම එක කිව්වේ. මේක ලස්සනට තමයි ටික. කැමරා ඔෆ් කරලා තියෙනකොට නිකන් භූතය වගේ. ඔය අනිත් අය හොඳයි. අපි සාකච්ඡා කරමු. දැන් අපේ අර ටෙලිග්‍රෑම් ගෲප් එකක් තියෙනවා. ඒ ටෙලිග්‍රෑම් ගෲප් එකට මේ ඔයාගේ යාළුවෝ ඊට පස්සේ ওই පන්තියට එන්න ඉන්න අය ඔක්කොම ඇඩ් කරලා තියන්න. ගෲප් එක පැහැදිලි නේද? ඕනේ. හොඳයි. ඉතලා මොකද කරන්න පුතේ ස්ටාර්ට් නේ. ඊට පස්සේ දැන් මෙතන විෂයන් තුනක් නේ. එතකොට වේරියබල් තුනක්, විචල්යන් තුනක් එන්න ඕන. හරිද? ගණන් විද්‍යාව ඉංග්‍රීසි. එහෙමනේ තියෙන්නේ. සොර ගානවා කියලා කොහෙන්ද සද්දයක් එන්නේ? එහෙම සද්දයක් එන්නේ නැහනේ. මට ආවේ නැහනේ. හොඳයි ස්ටාර්ට්. ඊට පස්සේ ගණන් විද්‍යාව ඉංග්‍රීසිනේ. input maths science English mark as ABC කියලා මම දාන්නම්.
දැන් එතකොට x y z වගේ ගත්ත කට්ටිය ඉන්නවා නම් ගැටලුවක් නැහැ ඒක. A B C. ඊගාට මොකද්ද පුතේ කරන්නේ? දැන් මේ තුන් දෙනාගේ සාමාන්‍ය කියන අහන්නේ නේද? ඇවරේජ් එක. මම ගන්නවා ඇවරේජ් එක ABG සමානයි A ධන B ධන C බෙදීම 3. අර මෙහෙම ඉරක් ගහලා බෙදීම 3 දාන්න එපා ඒක වැරදියි ඈ. ඇයි ඒ වැරදි වෙන්නේ? අපි පුතේ දැන් මේක පරිගණකයට ඇතුළත් කරන්න පුළුවන් නේ. නමුත් ඔයා ලිව්වොත් එහෙම A ධන B ධන C බෙදීම 3 කියන එක අපිට වළංගු විදිහට ඇතුළත් කරන්න බෑ පරිගණකයට. ටයිපින් කරලා ඇතුළත් කරා. ඒක නමුත් ගණනයක් වෙන විදිහට ඇතුළත් කරන්න බෑ. ඊට පස්සේ අපි බලනවා if මේ ඇවරේජ් කියන කෙනා විශාලයි හෝ සමානද 50ට වැඩිය. හරිද? එකක් yes අනික no. එතකොට දැන් මේ yes no කියන එක මාරුණා කියලා ගැටලුවක් නැහැ. හැබැයි හරියට ලියන්න ඕන කොයි පැත්තද yes පැත්ත, කොයි පැත්තද no පැත්ත කියලා. yes නම් මොකද්ද වෙන්නේ? display pass. yes නම් උදේ display pass. no නම් මොකක්ද වෙන්නේ? display fail. AIL. උදේ අපේ මේ ගැලීම් සටහන් පාඩමේදී යමක් ඒ විදිහටම පෙන්නනවා නම් අපි උඩුකමා තුල ලියනවා. හරිද? ඒ විදිහටම නැතුව සරලව කිව්වොත් වෙනස් වන අගයක් විචල්යක් පෙන්වුම් කරනවා නම් අපි යාව උඩුකමා තුල දාන්නේ. ඇයි ඒ? එතකොට අර data type එක කියන එක වෙනස් වෙනවා. හරිද? දැන් ඔයාලට ජූනි 7 වෙනිදායින් පස්සේ දැන් මිනෝංගොඩයට නම් 7 වෙනිදා වෙන්නේ නැහැ. තව දවස් 3කින් විතර ඒ අදාළ නිබන්ධනය ගත්ත හැකි access අපේ පාඩමක් පෙන්වන්නේ සිලබස් එකෙන්. ඒ කියන්නේ ප්‍රශ්න පත්‍ර පන්තියේ access අපි කතා කරා. නමුත් තියරි විදිහට වෙනවම කරේ නැහැ. මොකද ඒක පන්තියේදී කරන්න තියන් හිටියා. පළවෙනි පාරේ හිටියා දෙවෙනි පාරේ පටන් ගන්න පුළුවන් වෙයි කියලා වහන්න වෙන්නේ නැති වෙයි කියලා. නමුත් අවසනාවන්ත ලෙස දෙවෙනි පාරත් වහන්න වුණා. දෙවෙනි පාරේ හිටියා තුන්වෙනි පාර වහන්න නැති වෙයි කියලා. තුන්වෙනි පාරත් වහන්න වුණා. ඉතින් ඒ නිසා ඒ පාඩමට අදාළව නිබන්ධනය එක ඉක්මනට ඉවර කරමු. අන්නේ access පාඩමේ තියෙන පුතේ data type කියන වර්ගයක්. එතකොට අර පැහැදිලි කරන්න. මේ Pascal වල තියෙනවා data type කියලා. අපි උඩුකමා දැම්මොත් එහෙම ඒ උඩුකමා අපි උඩුකමා දැම්මොත් එහෙම උඩුකමා දැම්ම සැනින් ඒ data type එක වෙනස් වෙනවා. හරිද? ඒකයි. ඊට පස්සේ start කියලා පටන් ගන්න එක stop කියලා ඉවර කරනවා. මෙන්න මේ විදිහට. හරි කට්ටිය හරි දාගන්න අනිත් අය හදාගන්න. චානියව ගානක් තියෙනවා. හරිද? මේ ගානත් එක්කම තව දෙයක් කියන්න තියෙනවා. මේ දැන් අපි දැන් මම ඔයාලට මතකයි මේ ඊයේ පෙරේද දවස් තුන පන්තිය ගැන අදහස් ගත්තා. හරිද?
පන්තිය ගැන අදහස් ගන්නකොට මට ආපු එක දෙයක් තමයි අපි ප්‍රශ්න පත්‍ර කතා කරාට ඔයාලා වල පේපර් කරන්නේ නැහැ කියන එක. දැන් ඔයා දන්නවා පන්ති කාමරය තුල නම් අපි සාමාන්‍ය වාරයකට සැරයක් අපි ප්‍රශ්න පත්‍රයක් කරනවා. නමුත් මේ ඔන්ලයින් කරණය තුල ඔයා හරියට කරනවද? කොපි කරන්නේ නැතුව ලියනවද? ඒක බලා ගන්න විදිහක් නැහැනේ. ඒ නිසා මම තීරණය කරා අලුත් විසඳුමකට එන්න. ඒ තමයි පුතේ 14 වෙනිදායෙන් පස්සේ. හරිද? 14 වෙනිදායෙන් පස්සේ මම හරි 20 වෙනිදායෙන් පස්සේ 14ටම 20 20 වෙනිදායෙන් පස්සේ මොකද මගේ මුද්‍රණ යන්ත්‍රය කැඩුනා. ඒ නිසා මේ මට පේපර් ටික print කරගන්න විදිහක් නැහැ. මේ දවස්වල කඩත් ඔක්කොම වහලානේ ටියුබ් ටිකක් ගහගත්තේ මිනෝන්ගොට්ට ගිහිල්ලා තමයි ඩුප්ලෝ එකක් ගහගත්තේ. හරිද? මේ 20 වෙනිදායෙන් පස්සේ දැන් 14 අරපුවා මට ඒක යථා තත්ත්වයටපත් කරලා 20 වෙනකොට ලෑස්ති කරගත්ත හැකි. 20 වෙනිදායෙන් පස්සේ පුතේ දැන් ඔයා ටියුබ් එක ගත්තා නැත්නම් ආයතනයට ඇවිල්ලා මේ අපේ පේපර් එක අරගෙන යන්න. විශේෂයෙන් ඔයාලා හරිද? ඔයාලා මේ පේපර් එක 20 අරන් ගිහිල්ලා මට 30 31 වෙද්දි ලැබෙන්න සලස්සන්න. 30 31 වෙද්දි ලැබෙන්න සලස්සන්න. මම ඒක ගෙදර බලලා හරි වැරදි ලකුණු කරලා ඒ අදාළ ආයතනෙන්ම ගෙනත් තියෙනවා. දැන් එතකොට දුරස්ත කට්ටියට ප්‍රශ්නයක් එතකොට අපි කොහොමද කරන්න කියලා. මම ඔයාලට ඇඩ්‍රස් එකක් දෙන්න. ඒ ඇඩ්‍රස් එකට පුතේ ඔයා තැපැල් මාර්ගයෙන් එවන්න. ඒත් එක්කම එවනකොට ඔයා තව ලියුම් කවරයක් සහ මුද්දරයක් අලවල ඔයාගේ ඇඩ්‍රස් එක ලියලා එවන්න. මම එතකොට හරි වැරදි පරීක්ෂා කරලා ඔයාගේ ගෙදරට ඒක එවනවා. ඔයාගේ ගෙදරට ඒක එවනවා. හරිද? එතකොට මම හිතනවා ඒ ක්‍රමය සාර්ථක වෙයි කියලා. දැන් මම ඊයේ ප්‍රමාණයට පාන්දර 3-4 වෙනවා නිදා ගන්නකොට මේ ඒ කාල සීමාව තුන කල්පනා කරලා ගත්ත තීරණ ඔයාලගේ ඔක්කොගම අදහස් අරගෙන මොකද දැන් පන්ති කාමරයකට වඩා අපිට සෑහෙන මෙතනදී වෙනස් වෙන්න වෙනවා. ඒකයි. ඊට පස්සේ තව එකක් මම ඔයාලට කියන්න හිටියා. මට මතක නෑ. මතක් වුණාම කියන්න. හරි. ලියා ගන්නකො ගාන. ලියා ගන්න ගාන. ලියා ගන්න ගාන. සංඛ්‍යාවක් ඇතුළත් කළ පසු සංඛ්‍යාවක් ඇතුළත් කළ පසු සංඛ්‍යාවක් ඇතුළත් කළ පසු සංඛ්‍යාවක් ඇතුළත් කළ පසු එම සංඛ්‍යාවක් ඇතුළත් කළ පසු එම සංඛ්‍යාව ඔත්තේද ඉරට්ටේද යන්න අන්න හිර වෙන තැන. හැබැයි හරියට කරොත් හිර වෙන්නේ නැහැ. ඔත්තේද ඉරට්ටේද යන්න ඔත්තේද ඉරට්ටේද යන්න සෙවීමට අදාළ සංඛ්‍යාවක් ඇතුළත් කළ පසු එම සංඛ්‍යාව ඔත්තේද ඉරට්ටේද යන්න සෙවීම සඳහා ගැලීම් සටහන නිර්මාණය කරන්න. පුතේ අපි මෙයා ගැන කතා කරනකොට අපිට විශේෂ ගණිත කර්ම දෙකක් තියෙනවා කතා කරන්න. හරිද? විශේෂ ගණිත කර්ම දෙකක්. ඒ එකක් තමයි පුතේ mod එක කියලා කියන්නේ MOD. අපි මේ ප්‍රෝග්‍රෑමින් වලදී භාවිතා කරන දේවල් මේව mod function එක කියන එක. තව එකක් තියෙනවා div කියලා එකක්. හරිද? mod එක සහ div එක. හරි මම අර ඉස්සලා කියන්නේ ඊට මේ මතක් වුණා. ඒ තමයි මේ දැන් ඔය මේ පේපර් කරනවනේ. දැන් ඔයාලට විතරයි මේ පහසුකම දෙන්නේ. අනිත් 9 10ට අවශ්‍ය වෙන්නේ නැහැ.
ඒක ඉදිරියේදී කරනවා. මොකද දැන් මේ දවස්වල තියෙන වැඩ කටයුතුත් එක්ක ඔයාලා මම කාලසටහන බොරුනම් බලන්න විවේකී වෙලාවක් හරිම අඩුයි. මොකද උදේ වරු වලට A level පන්ති ටික වැටෙනවා. A level revision theory class ටික. ඒ නිසා මේ ආයමත ගුණානේ කියන්නේ කීයද? හරි. එතකොට දැන් ඔයාලා පේපර් කරලා ගෙනත් දෙනවනේ. පේපර් කරලා ගෙනත් දුන්නාම දැන් සමහර කට්ටියගේ මට තේරෙනවනේ මෙයාට මෙන්න මේ කොටස තේරිලා නැහැ. මෙයාට මේක මෙතන අවුලක්. හරිද? අන්න ඒ වගේ කණ්ඩායම මං අඳුරගෙන ඒ කොට්ටාසය අඳුරගෙන ඒගොල්ලන්ට වෙනම පන්තියක් දාලා මං ඒක කියලා දෙනවා. වෙනම පන්තියක් කියන ප්‍රශ්න සාකච්ඡා කිරීමේ තව පන්තියක් ඇතුළත් වෙනවා. දැන් ඔයාලට මතකද මං කිව්වා මාස 6කින් සිලබස් එක සම්පූර්ණයෙන් ආපහු කතා කරන පන්තියක් පටන් ගන්නවා කියලා. දැන් අද සෙනසුරාදා අඟහරුවාදා පාන්දර වෙනකොට ඒක මම පටන් ගන්නවා. සඳුදා පාන්දර කොහොමදත් අපේ යන පන්තියේ තියෙනවනේ. ඒක තියෙන්නේ ස්ථිරව සඳ විතරයි. එතකොට අඟහරුවාදා බදාදා ඒ වගේ දාන්නේ මම අමතර. ස්ථිරව තියෙන සඳ. හරිද? අඟහරුවාදා පාන්දර මම මේ වැඩසටහන ආරම්භ කරනවා. ඔක්කොටම යාළුවන්ට එන්න කියන්න පුතේ මේ පන්තියට. එතකොට දැන් ඔයාලගේ වැරදි තියෙන ප්‍රශ්න මම වෙනම පන්තියක් දාලා සාකච්ඡා කරනවා. මම පේපර් ටික අරගෙන ඒ ටික අඳුරගෙන වෙනම ලියාගෙන සාකච්ඡා කරනවා. මම හිතනවා ඔයත් මේ වැඩ පිළිවෙලට කැමති වෙයි කියලා. මේ මම ඊයේ පෙරේදා ගත්ත අදහස් වලින් ගත්ත දේවල්. අනිත් ඒවාගේ ගොඩක් හොඳ අදහස් තියෙන නමුත් සියලු දෙනා පාහේ මට අදහස් ඒවල නැහැ. දෙමාපියන්ටත් විමුක්තයි. චෝදනා තියෙනවා නම් චෝදනා කරන්න. යෝජනා තියෙනවා නම් යෝජනා කරන්න. සාධාරණ හේතුවකින් මොකක් හෝ චෝදනාවක් තියෙනවා නම් මම ඒක පිළිගන්න සූදානම්. අසාධාරණ හේතුවකින් මොකක් හෝ චෝදනාවක් තියෙනවා නම් අසාධාරණ ඒවා අපිට පිළිගන්න අවශ්‍ය නැහැනේ. සාධාරණ නැහැ නම් මම පිළිගන්නවා. හරිද? මොකද ඔයාලගේ අදහස් වලින් තමයි පුතේ අපි ඉදිරියට යන්නේ. හිතුමනාපට වැඩ කරලා හරියන්නේ නැහැ. ඔයත් එක්ක සාමූහිකව යන්න ඕන ගමනක් මේක. හොඳයි. මොඩ් එක සහ ඩිව් එක. හරි ලේසි මෙයා. දැන් අපි උදාහරණයක් විදිහට ගමු. අපි 7 කියන සංඛ්‍යාව පුතේ දෙකෙන් බෙදෙනවා. 7 කියන සංඛ්‍යාව දෙකෙන් බෙදෙනවා. මට කියන්න 7ට දෙකේව කීයද? මෙච්චරයි. 3යිනේ. 7ට දෙවරක් 3යි. පුතේ දෙවරක් 3 6යි. ඉතුරු වෙනවා එකක්. පුතේ සංඛ්‍යාවක් බෙදුවට පස්සේ ඉතුරු වෙන ශේෂයට තමයි අපි කියන්නේ මොඩ් එක කියලා. මොකද කියන්නේ? සංඛ්‍යාවක් දෙකෙන් නෙමෙයි ඕනම ගානකින්. සංඛ්‍යාවක් බෙදුවට පස්සේ බෙදීමෙන් පසු ඉතුරු වෙන ශේෂයට අපි කියනවා මොකද්ද? මොඩ් එක කියලා. මොඩ් එක කියලා. හරිද? ඊට පස්සේ උදේ ඩිව් එක කියලා කියන්නේ අපි ඒකම ගමු. 7 කියන සංඛ්‍යාව මම බෙදනවා දෙකෙන්. 7 කියන සංඛ්‍යාව මම බෙදනවා දෙකෙන්. මට කියන්න 7ට දෙකේව 3යිනේ. දෙවරක් 3 6යි. ඉතිරි 1යි. දැන් මම ඔයාලට කිව්වා පල්ලෙහා එක්කෙනාට නම් කියන්නේ මොඩ් එක කියලා. පුතේ අපි සංඛ්‍යාවක් බෙදනකොට ඒ බෙදීමේදී එන පූර්ණ අගයට කියන්නේ ඉතිරි අගය නෙමෙයි සම්පූර්ණ අගයට කියනවා අපි ඩිව් එක කියලා. ඔයාට මේක මතක තියාගන්න අමාරුයි නම් මෙන්න මේ ක්‍රමය අනුගමනය කරන්න. සංඛ්‍යාවක් බෙදුවට පස්සේ උඩින් එන්නේ ඩිව් යටින් එන්නේ මොඩ් එක. උඩට එන්නේ පුතේ ඩිව් එක යටට එන්නේ මොඩ් එක. පැහැදිලි නේද? පැහැදිලි නේද? මේ දෙන්නවා දාගන්නකො. මේ දෙන්නා දාගෙන බලන්න චුට්ටක් මෙන්න මේක මට හදලා දෙන්න. දැන් තාම අපි අර ගානේ ඉන්නේ. තාම ගානට ආවේ නැහැ. තාම ගානේ ඉන්නේ. පහ මොඩ් දෙක. උත්තර දෙන්න මට. 6 ඩිව් 3. 10 මොඩ් 4. ඊට පස්සේ 12 ඩිව් 5. ඊට පස්සේ 15 මොඩ් 4. ගණන් පහක් තියෙනවා. බලන්න මට මේක හදලා දෙන්න. දැන් හරි ලේසියි. දැන් පළවෙනි එක ගමුකෝ 5 මොඩ් දෙකනේ. 5 දෙකෙන් බෙදන්න. හරිද? 5 දෙකෙන් බෙදුවට පස්සේ දෙවරක් කීයද? දෙවරක් 2 4යි. ඉතිරි 1යි. එතකොට යටට එන අගේ තමයි ඉතුරු අගේ තමයි පුතේ මොඩ් එක කියන්නේ. ඩිව් එක කියලා කියන්නේ උඩට එන අගේ. බලන්න කරන්න. ඔව් ක්ලාස් එක රෙකෝඩ් කරලා තියෙන්නේ. මේ මං අර දවස් ගානක ඉඳන් කියනවා මේ රෙකෝඩින් ටික දානවා කියලා. ඔයාලා හිතලා බලන්න රෙකෝඩින් ටික දාන්නේ කොහොමද පුතේ? රෑ තිස්සේ ගොරවනවනේ අප්පා. ඊයේ එහෙම මියුසිකල් ෂෝ එකක් වගේ ඩුන් 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 ගාලා ගොරවනවා.
කම්පියුටර් එක ඔන් කරගන්න කිසිම වැඩක් කරගන්න බෑ මේ අකුණුත් එක්ක. දැන් දෙපාරක් මගේ මැෂින් එක අකුණු වලටම ගියා. ඒ නිසා මේ දවස්වල ටික පරිස්සම් කරගන්න ඕන. මොකද ඒ කියන්නේ පිච්චුනොත් එහෙම ආයේ කඩාගෙනකන් ඉන්නනවා හදාගන්න. ඒ හින්දා දැන් අපේ මැයි මාසෙට අදාළ සියලුම රෙකෝඩින් ටික තියෙනවා. ඒ කියන්නේ තියරි පන්ති වල නෑ. තියරි පන්ති වල මම තාම රෙකෝඩ් දාලා නැහැ. මම ඒක එහෙම වුණොත් අපේ platform එක හරහා හරි මොකක් හරි ඔයාලට වැඩ පිළිවෙලක් හදලා දෙන්නම්කෝ. අපේ gurukula.lk
හොඳයි පුතේ. අපි සාකච්ඡා කරමු. ඉස්ලාම් පහ මොඩ් දෙක තියෙන්නේ. පහ මොඩ් දෙක කියලා කියන්නේ පහ බෙදෙනවා දෙකෙන්. දෙවරක් පහට පුතේ දෙවරක් දෙක හතරයි. ඉතිරි එකයි. අපි මොඩ් එක කියලා කියන පල්ලෙහා පහළ ඉතුරු වෙන ශේෂයට නේද? එහෙනම් එනවා උත්තරේ 1යි. ඊට පස්සේ 6 ඩිව් 3 කියලා කියන 6 බෙදෙනවා පුතේ 3ෙන්. 3 වරක් 2 6යි ඉතිරි බිඳුවයි. ඩිව් එක කියන්නේ පුතේ උඩට එන අගයට. එහෙනම් උත්තරේ 2යි. ඊට පස්සේ 10 මොඩ් 4. ඒ කියන්නේ පුතේ 10 බෙදෙනවා 4ෙන් 4 වරක් 2 8යි ඉතිරි 2යි. පල්ලෙහාට එන අගයට අපි කියන්නේ මොකද්ද? මොඩ් එක. එහෙනම් 2යි උත්තරේ. ඊට පස්සේ 12 ඩිව් 5. එතන නෙමෙයි. 12 ඩිව් 5 කියන්නේ 12 5ෙන් බෙදෙනවා 5 වරක් 2 10යි ඉතිරි 2යි. ඩිව් එක නෑන්නේ පුතේ. එතකොට ඩිව් කියන්නේ මේ උඩට එන අගයට. නම් 2යි. ඊට පස්සේ 15 මොඩ් 4 තියෙන්නේ 15 බෙදෙනවා 4ෙන් එතකොට මොකක්ද දෙන්නේ? 15 බෙදෙනවා 4ෙන් 4 වරක් 3 12යි ඉතිරි 3යි. එතකොට මෙතන අහන්නේ මොඩ් එකනේ පල්ලෙහාගේ. දැන් එතකොට කෙනෙක් ප්‍රශ්නයක් එන්න පුළුවන් උඩටත් සමාන අග එනවා යටටත් සමාන අග එනවා කොයි අගේද ගන්නෙ නෑ. ඒක කිසිසේත්ම ඔයා හිතන්න එපා. ඔයා හිතන්න ඕනේ මෙච්චරයි. උඩට එන්නේ පුතේ මොකද්ද? උඩට එන්නේ මෙන්න මෙයා ඩිව් එක. යටට එන ඉතුරු වෙන ශේෂය තමයි යටට එන ශේෂය තමයි මොඩ් එක කියලා කියන්නේ. එතකොට මෙතන උත්තරේ 3යි. දැන් පුතේ අපි මේ ගානට එමු. දැන් මම මේක ඔයාලට කියලා දුන්නේ මේ ගාන සඳහා උපයෝගී කරගන්න පුළුවන් මෙයාව. දැන් මම ඔයාලට කියනවා සංඛ්‍යාවක් දීලා ඔත්තේද ඉරට්ටේද බලලා කියන්න කියලා. ඔයා කොහොමද ඒක හොයාගන්නේ? දැන් ඔයාලට මතකද සමහර ටවුන් වලත් මෙන්න මෙහෙම බෝඩ් එකක් ගහලා තියෙනවා. ඉරක් ගහලා මෙන්න මෙහෙම. ඉරි දෙකක් ගහලා මෙන්න මෙහෙම. අර පාගින් සිස්ටම් එකට ඔත්තේ ඉරට්ටේ උදාහරණයක් විදිහට අද තවත් දිනේ ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි ජූනි 5නේ අද 5 වෙනිදානේ. එතකොට පුතේ 5 වෙනිදා නම් ඉරට්ටේ දිනවල බැහැ කියන තැන්වල තමයි නවත්තන්න පුළුවන්. දැන් මේ විදිහට බෝඩ් ගහලා දෙනවා පාර දෙපැත්තේ. එක පැත්තකට තනි ඉරක් ගහලා කපලා. ඒ කියන්නේ ඔත්තේ දිනවල වාහන නවත්තන්න බෑ. අනිත් පැත්ත ඉර දෙකක් ගහලා කපලා ඉරට්ටේ දිනවල වාහන නවත්තන්න බෑ. දැන් කොහොමද ඔත්තේ ඉරට්ටේ ගන්නේ කරන්නේ? අර ලේසිනේ. ගත්ත සංඛ්‍යාව දෙකෙන් බෙදුවා. දෙකෙන් බෙදුවට පස්සේ ඉතුරු බිඳුව නම් ඒක ඉරට්ටේ බිඳුව නැතුව වෙන ගානක් එනවා නම් ඔත් ඒ කියන්නේ බිඳුවයි එකයි යන්න පුතේ වෙන ගානක් එන්න විදියක් නැහැ නේ සංඛ්‍යාව දෙකෙන් බෙදුවාම නේද? එතකොට අපි ඒක ගණනය කරන්නේ දෙකෙන් බෙදලා එන අගේ. දැන් පුතේ මම එයාට ඒකට අලුත් ෆන්ක්ෂන් එකක් කියලා දුන්නා මොකද්ද? මොඩ් එක. පටන් ගමු ගන්න. අපි ස්ටාර්ට් එකෙන් පටන් ගන්නවා. දැන් සංඛ්‍යාව මොනව කරන්නත් පුතේ සංඛ්‍යාවක් ඇතුළත් කරන්න බෑ. මම ඇතුළත් කරනවා සංඛ්‍යාවක් input number as x සංඛ්‍යාවක් ඇතුළත් කරනවා x කියලා. එතකොට දැන් ඔයාලට හිතේ හැම එකටම x කියලා ගන්න නීතියක් තියෙනවද? නෑ නෑ. අර ටිකක් පාස්වර්ඩ් ගත්ත x කියන එක. අන්න. දැන් පුතේ වර්ණයක් තියෙනවා. හරිද? ඒ වර්ණය තමයි ඔයාලට මෙහෙමයි. මේකත් ඕන නම් අවස්ථා දෙකකට හදන්න පුළුවන්. මම තනි අවස්ථාවෙන් හදලා පෙන්නන්නම්. if x mod 2 සමානයි බිඳුවද වර්ණයක් දානවා පුතේ if mod 2 සමානයි බිඳුවද කියලා. එකක් yes පැත්ත අනිත් එක no පැත්ත. ඒ කියන්නේ x කියන කෙනා දෙකෙන් ශේෂ බෙදුවට පස්සේ මේ mod එකට කියනවා ශේෂ බෙදීම කියලා. හරිද? x වලට ඇතුළත් කරන අගේ mod කරනවා දෙකෙන්. එහෙම කරාට පස්සේ ඉතුරු වෙන අගේ බිඳුවද. උදාහරණයක් විදිහට හිතන්න අපි ඇතුළත් කරා කියලා 4 කියන සංඛ්‍යාව. එතකොට 4 බෙදනවා පුතේ දෙකේ. දෙවරක් 2 4යි ඉතුරු තියනවාද බිඳුවයි. අන්න mod එක ආව බිඳුවයි කියලා. මෙන්න මේ විදිහට
ඇතුළත් කරන සංඛ්‍යාව දෙකෙන් බෙදුවට පස්සේ ඉතුරු වෙන ශේෂය බිඳුවද කියලා තාර්කික ප්‍රකාශයක් ලියනවා. හරිද? ලිව්වට පස්සේ බිඳුව නම් මොකද්ද? ඩිස්ප්ලේ ඉරට්ටේ සංඛ්‍යාවක්. බිඳුව හැරෙන්න වෙන සංඛ්‍යාවක් එනවනේ. ඒ කියන්නේ බිඳුව හැරුණාම වෙන එන්ඩාගයක් නැහැ. එක විතරයි එන්න තියෙන්නේ. බිඳුව එක විතර උතන එන්නේ. එහෙම ආවොත් එම් පුතේ ඔත්තේ සංඛ්‍යාව කියලා ලියන්න ඕනේ. yes නම් display even number ඉරට්ටේ සංඛ්‍යාව වලට even number කියලා කියන්නේ. කුඩුකම අතුල දාන්න. ඒක ඒ විදිහටම නම් පෙන්නොත් කරන්න වෙනස් වෙන්නේ නැහැ නේ. no නම් පුතේ display odd number O double D ඔත්තේ සංඛ්‍යාවක්. බලන්න මේවා මේ කොච්චර ලේසිද කියලා. හරි ලේසි සුළු කිරීමක් තියෙන්නේ. ඊට පස්සේ start කියලා පටන් ගන්නත් එක stop කියලා ඉවර කරනවා. එච්චරයි. මොනවා පැහැදිලි කරනවා. දැන් අපේ ගාන තියෙන මොකද්ද? සංඛ්‍යාවක් ඇතුළත් කරාට පස්සේ ඒ සංඛ්‍යාව ඔත්තේ සංඛ්‍යාවද ඉරට්ටේ සංඛ්‍යාවද කියලා හොයන්න තියෙන්නේ. එතකොට අපි ඉස්සෙල්ලාම මොකද්ද කරන්නේ? start එක අරගෙන සංඛ්‍යාව ඇතුළත් කරලා ඉන්නවා. එතකොට මම ඔයාලට කියලා දුන්න පුතේ මේක හොයන්න ලේසි ෆන්ක්ෂන් එකක්. ඒ තමයි මේ mod ෆන්ක්ෂන් එක. mod එකෙන් ගන්න පුතේ බෙදුවට පස්සේ ඉතුරු වෙන ශේෂය. ඊට පස්සේ අපි තාර්කික ප්‍රකාශයක් ලිව්වා. මේ x කියන සංඛ්‍යාව mod කරපුවාම දෙකෙන් එන අගේ බිඳුව ද කියලා. එහෙම අපි ඇතුළත් කරන සංඛ්‍යාව දෙකෙන් mod කරාට පස්සේ එන අගේ පුතේ බිඳුව නම් yes නම් ඉරට්ටේ සංඛ්‍යාවක්. even කියන්නේ ඉරට්ටේ. odd කියලා කියන්නේ පුතේ ඔත්තේ. ඒ කියන්නේ ඒකට කියන නම ඉංග්‍රීසි මීඩියම් කරලා ඉන්නවනම් දන්නවා. 7 වෙනි දැන් පස්සේ ඉංග්‍රීසි මීඩියම් තාස්තියත් පටන් ගන්නවා. බලන්න කොච්චර ලේසියද කියලා දාගන්න මෙයා. තේරුණා නේද? පුතේ මේ පණිවිඩයේ 10 වසරේ අපේ ළමයි සෙට් එකට පන්තිය තව චුට්ටෙන් පටන් ගන්නවා. මේ 11 පන්තිය තාම යනවා ගානක් හදනවා. මේ ඔන්න මේ බලන්න. ගානක් හදනවා මේ ඒ නිසා පන්තිය තව පොඩ්ඩක් පටන් ගන්නවා. ඔයගොල්ලෝ මේකට ලොග් වෙලා ඉන්න. තව විනාඩි 2-3න් ඉවරයි ගාන. ඔයගොල්ලෝ ලොග් වෙලා ඉන්න. තේරිච්ච නැති කෙනෙක් ඉන්නවා නම් මට චුට්ටක් කියන්න. දැන් මේ උගන්නන එකේ අරමුණ දැන් එක්කෙනෙක්ට තේරෙන්නත් අනිත් කෙනාට නොතේරෙන්නත් නෙමෙයි ඈ. තේරුම් නැත්නම් මගෙන් කොටස් ගාලා අහන්න. තේරුණා නේද? නියමයි. මේ જાතිය ගානක් අනිත් පන්ති වල කරේ නෑ. තරොසෙට වීඩියෝ එක දෙන්න. ඔත්තේ වලට ඉංග්‍රීසියෙන් කියන්නේ even. EVEN. මම බෝඩ් එකේ ලියලා තියෙන්නේ.
ඔන්න පුතේ මම ආපහු පැහැදිලි කරනවා. දැන් අපේ ගාන මොකක්ද? සංඛ්‍යාවක් ඇතුළත් කරාට පස්සේ එම සංඛ්‍යාව ඔත්තේ සංඛ්‍යාවක්ද ඉරට්ටේ සංඛ්‍යාවක්ද කියලානේ ප්‍රතිදානය ගන්න ඕනේ. එතකොට අපි ඉස්සල්ලාම ස්ටාර්ට් කරා. දැන් ඔයාලට මේ මොඩ් එකයි ඩිව් එකයි පැහැදිලිනේ. ඊට පස්සේ අපි ඇතුළත් කරා සංඛ්‍යාවක් x කියලා. ඊට පස්සේ පුතේ අපි ගණිත කර්මයක් දානවා. අපි ඇතුළත් කරන සංඛ්‍යාව. ඒ කියන්නේ මේ x කියන කෙනා දෙකෙන් බෙදුවට පස්සේ ඉතුරු වෙන අගය බිඳුවද කියලා. මොඩ් එක කියන්නේ පුතේ බෙදුවට පස්සේ ඉතුරු වෙන ශේෂයටනේ. හරිද? එතකොට අපේ සමීකරණයක් ලියනවා මේ x කියන කෙනා දෙකෙන් බෙදුවට පස්සේ ඉතුරු වෙන ශේෂය බිඳුවද. පුතේ ශේෂයේ බිඳුව නම් අපි ඩිස්ප්ලේ කරනවා යා even number එකක් කියලා. ඒ කියන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක් කියලා. ශේෂයේ බිඳුව නෙමෙයි නම් අපි ඩිස්ප්ලේ කරනවා ඔත්තේ සංඛ්‍යාවක් කියලා. අපි සාමාන්‍යයෙන් ගණන් හදන්නෙත් එහෙමනේ පුතේ. දැන් මම අහනවා 10 කියන සංඛ්‍යාව ඔත්තේ දිරට්ටේද? ඔයා මොකද කරන්නේ? 10 බෙදනවා. දෙකෙන් දෙවරක් 5 10යි. ඉතුරු වෙන්නේ බිඳුවයි. ඒ නිසා මෙයා ඉරට්ටේ. ඊට පස්සේ මම අහනවා 11 කියන සංඛ්‍යාව ඔත්තේ දිරට්ටේද? 11 බෙදුවා දෙකෙන් දෙවරක් 5 10යි. ඉතුරු 1යි. අන්න එකක් ඉතුරු වෙනවනම් ඔත්තේ. අන්න ඒ විදිහට. ඒ විදිහම තමයි පුතේ මෙතෙන්ට අපි අවුට් නම්බර් කියන එකට උඩුකම දාගන්න. අපි කියවේ යමක් ඒ විදිහට පෙන්වුම් කරනවා නම් අපි උඩුකම තුල තමයි යොදාගන්නේ. සැරින් සැරේට වෙනස් වන අගයක් නැත්නම් විචල්‍යයක් ප්‍රතිදානය කරනවා නම් අපි විචල්‍ය සඳහා උඩුකම ගන්නෙ නැත. හොඳයි. එහෙනම් ඊගොල්ලෝ 10 වසර පන්තිය පටන් ගන්න කැමති අයට එන්න පුළුවන්. ලින්ක් එක ඔයාලගේ එකේම දාලා තියෙනවා. අර අපේ Telegram group එකට ඔයාලගේ යාළුවෝ ඔක්කොම ටික ඇඩ් කරලා දාන්න. එහෙනම් පුතේ සියලු දෙනාටම අයබෝවන් බුදු සරණයි. පරිස්සමට ඉන්න අද කරපු ටික ඔයාලට හොඳට තේරෙන්න ඇති.